වස්සාන ධර්ම දේශනා. පින්වතුනි, මේ දෙවිවරු අපි අහලා තියෙනවා මනුෂ්‍ය ලෝකේ මිනිසුන්ට සලකනවා කියලා. කරදර වෙච්ච වෙලාවන් වලදී උදව් උපකාර කරනවා. පින්වතුනි, ඒ දෙවිවරු උදව් උපකාර කරන්නේ මොන වගේ මිනිසුන්ටද? පූජා වට්ටියක් තියලා බාරහාර වෙන. එහෙම නැත්නම් වස්ත්‍රාදී භෞතික දේවල් දෙවියන්ට දෙන. එහෙමත් නැත්නම් නොඑක් ගුණ වර්ණනා කරමින් ඔවුන්ට සෙත් කවි කියලා ඉල්ලන ඉල්ලීම්ද? නෑ. එහෙම අයට දෙවිවරු කවදාවත් උදව් කරන්නේ නෑ. මොකද අපි හිතාගෙන හිටියට ඒක දෙවියන් උදෙසා කරන දෙයක් කියලා සැබෑවටම පින්වතුනි දෙවිවරු උදෙසා කරන දෙයක් නෙමෙයි. අපි සමහර වෙලාවට දකිනවා මිනිස්සු මේ අන්ධ විශ්වාසයෙන් කටයුතු කරනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ හෝකන්දර පදිංචි නදීරා විජේකෝන් මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ බදුල්ල මයිලගස්තැන්නේ පදිංචිව සිට 2020 මාර්තු මාස 6 වන දින අභාව ප්‍රාප්ත වූ ප්‍රේමරත්න විජේකෝන් ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම. අද දේශකයන්න් වහන්සේ විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා.
උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මදේශනාව සඳහා මා ඊ타ම වැදගත් ධර්මකාරණාවක් දේශනාවට මාතෘකා කරගත්තා. ඒ තමයි පේතවත්තු පාළීහි සඳහන් අංකුර පේතවත්තුව. ඊ타ම වැදගත් ධර්ම කරුණු රැසක් දේශනා කරන දේශනාවක්. දවසක් අපේ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරන්නේ වැදගත් කරුණක් සිදු කරලා අවසන් වුණයින් පස්සේදී. අපේ පින්වතුන්ට මතක ඇති භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරන කාලේ මේ ලෝකේ උන්වහන්සේ යමහා පෙළහරවල් 3ක් පෑවා. අවස්ථා 3කදී යමහා පෙළහර පෑවා. පළවෙනි අවස්ථාව තමයි භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ගේ සැක දුරු කරන්න. භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයේ ලැබපු වෙලාවේ සමහර දෙවිවරු සැකපල කළා ඇත්තටම බුදුහාමුදුරුවෝ බුදු වුණාද කියලා. ඒ වෙලාවේදී ඒ දෙවියන්ගේ සැකය දුරු කරන්න භාග්‍යවතුන් වහන්සේ යමහා පෙළහර පෑවා. ඒ වගේම තවත් අවස්ථාවක් තමයි ඥාතිගමට වැඩම කරපු වෙලාවේ භාග්‍යවතුන් වහන්සේට වඩා වයසින් බාල පිරිස විතරයි වන්දනා කළේ. අනිත් පිරිස මානෙන් වැඩි නිසා වන්දනා කරේ නෑ. ඒ ඥාතීන්ගේ මානය දුරු කරන්න භාග්‍යවතුන් වහන්සේ යමහා පෙළහර පෑවා. තුන්වෙනි අවස්ථාව තමයි භාග්‍යවතුන් වහන්සේ ගණ්ඩබ්බ රුක්ෂ මූලය ළඟ තීර්ථකයන්ව දමනය කරන්න යමහා පෙළහර පාපු අවස්ථාව. භාග්‍යවතුන් වහන්සේ මේ පෙළහර පාලා උන්වහන්සේ වඩිනවා තව්තිසා දෙව්ලොවට. එහි පාණ්ඩුකම්බල ශෛලාසනෙහි වැඩ ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේ අභිධර්ම දේශනාව ආරම්භ කරනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ විශේෂ සිදුවීමක් දකිනවා. උන්වහන්සේගේ ළඟටම ඇවිල්ලා වාඩි වුණා ඉන්දක කියන දෙවියොයි අංකුර කියන දෙවියොයි. දෙදෙනාම ළඟම හිටියට භාග්‍යවතුන් වහන්සේ දෙව්ලොවට වැඩම කරන නිසා පින්වත්නි එදා දසදහසක් සක්වලවල් වල ඉන්න දෙවිවරු බ්‍රහ්මයෝ මෙතනට ආවා. ඒ දෙවිවරු බ්‍රහ්මයෝ අතර චාතුම් මහරජික වැසි දෙවිවරු 40000ක් හිටියා.
ශක්‍ර දෙවිවරු 10000ක් හිටියා. සන්තුසිත දෙවිවරු 10000ක් හිටියා. සුයාම දෙවිවරු 10000ක් හිටියා. සුනිර්මිත දෙවිවරු 10000ක් හිටියා. පරිනිම්මිත වසවර්ති දෙවිවරු 10000ක් හිටියා. මේ සියලු දෙවිවරු දෙව්ලොවට ආවම අර අංකුර දෙවියන්ට පින්වතුනි මහේශාක්‍ය දෙවිවරුන්ට ඉඩ දීලා යොදුන් 12ක් පස්සට යන්න වුණා. මොකද තමන්ට වඩා බලයෙන් ශක්තියෙන් වැඩි ගුණයෙන් වැඩි දෙවිවරුන්ට ඉඩ දීලා අර අංකුර දෙවියන්ට යොදුන් 12ක් ආපස්සට යන්න වුණා. ඒ වෙලාවේදී පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දකිනවා. පින්වතුනි මෙන්න මේ අවස්ථාවත් මම හිතනවා අපේ මාතෘකාවට අදාළ නොවුණත් මේ කාරණාව ඉස්මතු වෙච්ච නිසා විස්තර කිරීම වටිනවා කියලා. ඒ මොකද පින්වත්නි මේ අංකුර දෙවියෝ ඉටු කළේ මොකද්ද? සත්පුරුෂ ධර්මය. වැඩිහිටි අයට ඉඩ දීම නම් මේ සත්පුරුෂ ධර්මයකුයි ඒ දෙවියන් ඉටු කළේ. සාමාන්‍යයෙන් පින්වතුනි මේක දෙවිවරු අතර බහුලව දකින්නට ලැබෙන කරුණක්. හැබැයි මේ දෙවිවරු ළඟ විතරක් තිබිය යුතු කරුණක් නෙමෙයි මේ කාරණාව මිනිස්සු වෙච්ච ඔබ අප හැම දෙනාගේම ළඟ තිබිය යුතු විශේෂ කාරණාවක් කොට සලකන්නට පුළුවන්. මොකද මේ දෙවියන්ගේ ළඟ තියෙන මේ විශේෂ ගුණාංගය වැඩිහිටියන්ට ගරු කරනවා කියන කාරණාව. පින්වතුනි මේ දෙවිවරු අපි අහලා තියෙනවා මනුෂ්‍ය ලෝකේ මිනිසුන්ට සලකනවා කියලා. කරදර වෙච්ච වෙලාවන් වලදී උදව් උපකාර කරනවා. පින්වතුනි ඒ දෙවිවරු උදව් උපකාර කරන්නේ මොන වගේ මිනිසුන්ටද? පූජවට්ටියක් තියලා බාරහාර වෙන, එහෙම නැත්නම් වස්ත්‍රාදී භෞතික දේවල් දෙවියන්ට දෙන, එහෙමත් නැත්නම් නොඑක් ගුණ වර්ණනා කරමින් ඔවුන්ට සෙත් කවි කියලා ඉල්ලන ඉල්ලීම්ද? නෑ. එහෙම අයට දෙවිවරු කවදාවත් උදව් කරන්නේ නෑ. මොකද අපි හිතාගෙන හිටියට ඒක දෙවියන් උදෙසා කරන දෙයක් කියලා සැබෑවටම පින්වතුනි දෙවිවරු උදෙසා කරන දෙයක් නෙමෙයි. අපි සමහර වෙලාවට දකිනවා මිනිස්සු මේ අන්ධ විශ්වාසයෙන් කටයුතු කරනවා. හිතලා බලන්න සමහර වෙලාවට මිනිස්සු ඒ අන්ධ විශ්වාසයත් එක්ක ඒ දෙවියන්ට කොච්චර සත්කාර කරනවද? කොයිතරම් කැප වෙනවද? නමුත් ඇත්තටම සලකන්නේ දිව්‍ය කොට්ටාශයකට නෙමෙයි. නමුත් බැලූ බැල්මට අපට මේ දේවල් වලින් යහපතක් වෙනව නම් පේනවා. සමහර වෙලාවට 100ක් ඉල්ලුවොත් අපට එකක් දෙකක් ඉටු වෙන අවස්ථාවක් තියෙනවා. පින්වත්නි, ඒ තැන්වල ඉන්න පිරිසව අපේ ධර්මයේ හඳුන්වලා තියෙන්නේ පංසු පිසාච කියන ප්‍රේතය කොටසක ඉන්නේ කියලා. පංසු පිසාච ප්‍රේතයෝ කියලා කියන්නේ මේ කුණු තියෙන, අපද්‍රව්‍ය තියෙන, අසුචි තියෙන තැන්වලට ඉන්න ප්‍රේත කොටස. අපි මිනිස් ලෝකෙත් ඉන්නවනේ සමහරලාට මේ හොඳ මිනිස්සු නරක මිනිස්සු කියලා කොටස් දෙකක්. ප්‍රේත ලෝකේ හොඳ ප්‍රේතයෝ නරක ප්‍රේතයෝ කියලා වර්ග කරන්න බෑ. හැබැයි සමහර ප්‍රේතයෝ ඉන්නවා බොහොම අසරණ වෙච්ච. හැබැයි සමහර ප්‍රේතයෝ ඉන්නවා ඒ ප්‍රේත භවයේ ඉඳගෙනත් කරගෙන අකුසල කර්ම ගොඩක්. මේ පංසු පිසාච ප්‍රේතයෝ කියන්නේ ආන්න ඒ වගේ පිරිසක්. නමුත් පින්වතුනි කවදාවත් දෙවිවරු
ඒ අයට පුද පූජා පැවැත්තුවා කියලා උදව් කරන්නේ නැහැ. එක උදාහරණයක් කියනවා නම් පිංගුතුනි දෙවිවරු අපි මේ ළඟ තියෙන පළතුරු වට්ටියක් කන්න අපේ පළතුරු පූජාවක් බාරගන්න ඒ දෙවිවරු එනවද කියලාත් හිතෙනවා දෙව්ලොව තියෙන පළතුරු දිහා දැක්කම. අපේ පේතවත්ව පාළියේ තියෙනවා අම්බකාදක පේතවත්ව කියලා කතාවක්. ඒ අම්බකාදක පේතවත්වයේ හරි අපූර්ව සිදුවීමක් ඉස්මතු වෙනවා. දවසක් එක දෙවි කෙනෙක් මනුෂ්‍ය ලෝකයට දිව්‍යමය අඹ ගෙඩියක් එවනවා. ඒ අඹ ගෙඩිය රජතුමාට ලැබිලා රජතුමා මේ අඹ ගෙඩියෙන් කෑලි කපලා මනුෂ්‍ය ලෝකේ කවදාවත් දැකපු නැති අඹ ගෙඩියක් නිසා සිරකරුවන්ට කන්න දුන්නා. ලෙඩ වෙච්ච සිරකරුවෙක් ඒ අඹ ගෙඩියක් කෑවම ලෙඩ වෙච්ච සිරකරුවා පින්වතුනි නිරෝගිමත් වුණාලු. මහලු වෙච්ච සිරකරුවෙක් අඹ කේලියෙන් කෑල්ලක් කෑවම ඒ මහලු වෙච්ච සිරකරුවා තරුණ වුණාලු. දිව්‍ය ලෝකයේ තියෙන අඹ ඔයිතරම් බලවත් නම් පින්වත්නි අපේ පින්වතුන් හිතන්න මේ ඉදුණිවත් නැති සමහර වෙලාවට තෙල් බෙහෙත් ගහපු සමහර වෙලාවට හොදපුවත් නැති මේ පළතුරු වට්ටියක් කන්න ඔයි කියන දෙවිවරු වෙයිද? පින්වතුනි දෙවිවරු සලකන්නේ ඒ දේවල් වලට නෙමෙයි. දෙවිවරු සලකන්නේ තිසරණ සරණ ගියපු පන්සිල් රකින්න ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු කරන මෙන්න මේ ගුණාංග තියෙන අයට තමයි පින්වතුනි දෙවිවරු සලකනවා කියලා කියන්නේ. එහෙම අවස්ථා ගණනාවක් අපේ ධර්මයේ නොඑක් තැන්වල සඳහන් කරලා තියෙනවා. ඒක උදාහරණයක් කියනවා නම් මහ මුහුදට පත් කරලා ඉන්නවා පින්වතුනි මේ මණිමේකලා කියලා දෙව්දුවා. ඇයව මහ මුහුදට පත් කරලා ඉන්නේ චාතුම් මහරජික කියන දිව්‍ය ලෝකේ. ඇයට පැවිල්ලා තිබෙන කාර්යභාරය තමයි අර මං කලින් මතක් කරපු තෙරුවන් සරණ ගියපු සිල් රකින්න ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු කරන දෙමව්පියන්ට උපස්ථාන කරන යම්කිසි කෙනෙකුට කරදරයක් වෙනවා නම් අන්න ඒ කෙනාවේ මහ මුහුදිත ආරක්ෂා කරන්නයි මණිමේකලා කියන දෙව්දුව මහ මුහුදට පත් කරලා තියෙන්නේ. එතකොට පින්වතුනි ඒ අතර විශේෂ කරුණක් තමයි මේ වැඩිහිටි අයට ගරු කරනවා කියන කාරණාව. තව බොහෝ කරුණු මේ සම්බන්ධයෙන් අපට කියන්න පුළුවන්. එහෙමනොත් අපේ ධර්ම මාතෘකාවෙන් පිටේ ගිහිල්ලා අපේ ධර්ම මාතෘකාවේ කාරණාවල් වටහා ගන්න අපේ පින්වතුන්ට අපහසු වෙයි. ඒ නිසා එක කරුණක් සිහිපත් කරලා නැවත අපේ ධර්ම මාතෘකාව සාකච්ඡා කරමු. අපි හිතමුන්න දරුවෝ දෙන්නයි දෙමව්පියෝයි ආච්චි සීයයි පන්සලට යනවා. මම මේ සඳහන් කරන්නේ අපි ළඟ මේ වැඩිහිටියන්ට ගරු කරනවා කියන කාරණාව කොච්චර ඉවත් වෙලාද කියන කාරණාව පෙන්වන්න. එහෙම ගියාම පන්සලේ හාමුදුරුවන්ට වඳිනවා. පින්වතුනි අපි ඉස්සර වෙලාම වන්දවන්නේ කාවද? පළමුවෙන්ම වන්දවන්නේ ළමයි දෙන්නම. ඊට පස්සේ බොහෝ විට අම්මයි තාත්තයි වැඳලා ඊට පස්සේ ආච්චි සීයයි වඳිනවා. අපි පින්වතුන් දන්නවද? ඒ කාරණාව එහෙම සිදු වුණොත් අර දරුවන්ට සිදු වෙන්නේ අකුසල්. මොකක් නිසාද? පින්වත්නි, එය එහෙම වෙන්නේ වැඩිහිටියන්ට ගරු නොකිරීම කියන අකුසල කර්ම ටික. පින්වතුනි, හරියට වන්දිනවා නම් පළමුවෙන්ම ආච්චි සීයයි වැඳලා ඊට පස්සේ දෙමව්පියෝ දෙන්න වැඳලා ඊට පස්සේ ළමයි දෙන්නව වන්දවනවා නම් ආන්න ඒ තුලින් වැඳීම කියන කුසල කර්ම එක පැත්තකින් සිද්ධ වෙනවා. වැඩිහිටියන්ට ගරු කරනවා කියන කාරණාව තව පැත්තකින් සිද්ධ වෙනවා. මම එක උදාහරණයක් සඳහන් කළේ මේ වගේ නිදර්ශන ගණනාවක් ඉස්මතු කරමින් මේ කාරණාව වෙනම සාකච්ඡා කරන්න පුළුවන් මාතෘකාවක්.
මේ සත්පුරුෂ ධර්මය දෙමව්පියෝ අතර තියෙනවා. අපේ හාමුදුරුවෝ අතරත් තියෙනවා. බලන බොහෝ හාමුදුරුලා බොහොම සිල්වත්, බොහොම ගුණවත් හාමුදුරුවෝ එකට මුණ ගැහුණම ඒ සම්මුඛ වීම තුළ උන්වහන්සේලා කිසිවක් කතා කරන්නට කලින් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේගේ වස් කීයද කියලා. ඇයි එහෙම අහන්නේ? තමන්ට වඩා වැඩිහිටිද, තමන් නවකද කියලා බලලා එකිනෙකා වන්දනා කරගන්න. වස් වැඩිද කියලා අහන්නේ උපසම්පදා වෙලා දැන් කොපමණ කාලයක් වෙනවද කියන ප්‍රශ්නේ. පින්වත්නි, ඔබත් මෙන්න මේ සත්පුරුෂ ධර්මයේ තමන්ගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරගන්න. එහෙම ගුණධර්ම පුරුදු පුහුණු කරගන්නකොට පින්වත්නි, ඔබට ජීවිතයට මහා රැකවරණයක් ලබා දෙනවා. දැන් අංකුර දෙවියෝ යොදුන් 12ක් ආපස්සට ගියේ අර වැඩිහිටි දෙවිවරු ආපු නිසා. භාග්‍යතුන් වහන්සේ විශේෂ කාරණාවක් ඉස්මතු කරන්න අර අංකුර දෙවියන්ට කතා කරනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා අංකුර දෙවියන්ගෙන්, මොන වගේ පින්කමක් කරලාද මේ දෙව්ලොව ආවේ? එතකොට කියනවා ස්වාමීනි, මම මනුෂ්‍ය ලෝකේ අබුද්ධෝත්පාද කාලයක උත්තර මදුරා කියන රටේ රජතුමාගේ පුතුණුවන්ට දහව දරුවෝ 11ක් ඉපදුනා. ඒ 11 බාලම දරුවා තමයි මම. බලදේව, වසුදේව, අංජන දේවිය ආදී වශයෙන් සහෝදර සහෝදරියෝ 10 දෙනෙක් මේ අංකුර කුමාරට ඉඳලා තියෙනවා. මේ සියල්ලෝම සුදුසු කාලයේ වෙනකොට විශාල රාජ්‍යයක් එක්ක යුද්ධ කරලා ඒ රට අල්ලගත්තා. ඒ වෙලාවේදී පින්වත්නි, සියල්ලෝම රට අල්ලගත්තු නිසා අර සහෝදරයෝ 10 දෙනාට රට කෑලි 10කට බෙදුවා. බෙදලි වුණාම මතක් වුණානේ අපිට සහෝදරියකුත් ඉන්නව නේද කියලා. ඒ වෙලාවේ නැවතත් කොටස් 11කට බෙදන්න හදනකොට අංකුර කුමාරයා කියනවා, සහෝදරවරුනි, 11කට බෙදන්න එපා. මගේ කොටස සහෝදරියට දෙන්න. මම වෙලදම් කරගෙන ජීවත් වෙන්නම්. නුඹලට පුළුවන් නම් නුඹේ රාජ්‍යන් වල බදු වලින් මාව නිදහස් කළ දෙන්න. ඉතින් අංකුර කුමාරයා ඒ යෝජනාව ඉදිරිපත් කරා. මේකට කැමති වෙලා ඔහුට ව්‍යාපාර කරගෙන යන අවසර දුන්නා. මේ අංකුර කුමාරයාගේ ළඟ හිටිය පින්වතුනි එක 16. ඔහු තමයි කුමාරයාගේ භාණ්ඩාගාරයේ බාරව හිටියේ. මේ 16 පින්වතුනි විවාහ වුණා. ඔහුට දාව එක පුතෙක් උපන්නා. පුතා උපදිනකොටම අර 16 මරණයටපත් වුණා. අංකුර කුමාරයා තමන්ගේ සහෝදර රජවරුන්ට කියලා අර උපන් දරුවාව පෝෂණය කෙරෙව්වා. සුදුසු වයස එනකොට පින්වත්නි, ඒ පුතා ඒ රට අතහැරලා යනව වෙනත් නගරයකට. ඒ නගරේ බේරුව නගරය කියලා හඳුන්වනවා. එහි ගිහිල්ලා එක සන්නාල පවුලකින් විවාහයක් කරගත්තා. සන්නාල පවුලක් කියලා කියන්නේ රෙදිමහල ජීවත් වෙන වෘත්තීය කරන පවුලක්. ඔහුත් රෙදිමහලා ඔවුන්ගේ ජීවිතය පවත්වාගෙන ගියා. මේ නගරේ ඉන්නවා අසයිහ කියලා එක රජ කෙනෙක්. අසයිහ කියලා එක්තරා සිටුවරයෙක්. මේ සිටුවරයා පින්වත්නි බොහෝම ධාර්මිකයි. සිටුවරයාගේ ගෙදර
හැමදාම විශේෂ දානයක් දෙනවා. ඒ තමයි මුළු නගරෙම ඉන්න දුගී මගේ යාචකාදීන්ට කන්න දෙනවා. දවසක් එක මගියෙක් මේ අසහ්‍ය සිටුවරයාගේ ගෙදර හොයාගෙන එනවා. එනකොට ගේ හොයාගන්න බැරුව ඉන්නකොට අර සන්නාලයා මුණ ගැහෙනවා. ඔහු අහනවා අසහ්‍ය සිටුවරයාගේ ගෙදරට එන පාර මොකක්ද කියලා. අර සන්නාලයා දකුණු අත දිගු කරලා සිටුවරයාගේ ගෙදරට එන පාර පෙන්නනවා. පින්වත්නි, ප්‍රඥාවන්තයාගේ ආකාර, ප්‍රඥාවන්තයාගේ සිතුවිලි හරි අපූර්වට ඉස්මතු වෙන තැනක් මෙතන. අර සන්නාලයා අත දිගු කරලා පාර පෙන්නලා නිකන් හිටියේ නේ. තමන් කළේ පිනක්, ඒ පින තමන් අනුමෝදන් කරගත්තා. මොකක්ද අනුමෝදන් කරගත්තේ? මම අද එක මගියෙකුගේ කුසගින්න නිවා ගන්න අසහ්‍ය සිටුවරයාගේ ගෙදරට යන පාර පෙන්නුවා. ඒ මග ඔස්සේ ගිහිල්ලා ඔහු අද කුසගින්න නිවා ගන්න ඇති. අර සන්නාලයා මම මෙහෙම පින්කමක් කරගත්තා කියලා ඔහු ඒ පින්කම අනුමෝදන් වුණා. ප්‍රඥාවන්තයන්ගේ ආකාර හරි අපූර්වට ඉස්මතු කරන තැනක් මෙතන. කාලයක් සන්නාලයා ජීවිතය ගත කරා. කාලයාගේ ඇවෑමෙන් මරණයට පත් වුණා. මරණින් මතුව ඒ සන්නාලයා පින්වතුනි වැලි කාන්තාරයක යොදුනක් උස යොදුනක් සතර දිසාවට අතු විහිදලා ගියපු මහා නුග රුක්ෂයක රුක්ෂ දිවියෙක් වෙලා ඉපදුනා. පින්වතුනි, කරපු පිනේ ආනිසංස තවම ඉවර වුණේ නෑ. ඒ සන්නාලයා පින්වතුනි දැන් දෙවියෙක් වෙලා. මොකක් නිසාද? අර මගියට ගෙදර පෙන්නලා. දැන් දෙව්ලොව ගිහිල්ලා ඒත් පිනේ විපාක ඉවර වුණේ නෑ. තමන්ගේ දකුණු අත දිගු කරලා යමක් ප්‍රාර්ථනා කළොත් ඒ ප්‍රාර්ථනා කරන සියල්ලක්ම මේ සන්නාලයට ලැබෙනවා. ඒ තරම්ම පින්වතුනි වටිනා කියන පිනක් ඔහු අනුමෝදන් කරගත්තේ. බලන්න මේ සත්පුරුෂ ප්‍රඥාවන්තයෝ කොතැන හිටියත් කරගන්නේ තමන්ගේ ජීවිතයට මහත් ලාභයක්. තමන්ට දන් දෙන්න බෑ. ඊතරම් පොහොසත්කමක් නෑ. නමුත් අනුන්ගේ දානය පින්වතුනි අනුමෝදන් වුණා. ඊළඟට තවත් විශේෂ කරුණක් මෙතන ඉස්මතු වෙනවා. ඔය අසහ්‍ය සිටුවරයාගේ ගෙදර හිටියා පින්වත්නි සිටුවරයාගේ ව්‍යාපාර කටයුතු බහරව කටයුතු කරපු එක පුරුෂයෙක්. මේ පුරුෂයා මේ ගෙදර හිටියට සිටුවරයාගේ දාණයට නම් පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ සිටුවරයා දන් දෙනවට අමනාපකමින් හිටියේ. දාණයට අමනාපකමින් හිටියා. ඔහු සිටුවරයට ඒ කාරණාව කියන්න ගියේ නෑ. නමුත් ඔහු ක්‍රියාවන් වලින් ඒක පෙන්නුවා. පින්වතුනි, ගෙදරට කවුරු හරි කෙනෙක් යමක් ඉල්ලගෙන ආවොත් ඒ මිනිසුන්ගේ දිහා මේ මූණ නපුරු කරලා බලනවා. මේ ඇස් වලින් දරුණු විදිය ස්වරූපයක් දක්වමින් බලනවා ඔවුන්ගේ දිහා. සමහර වෙලාවට යමක් ඉල්ලනකොට ඇඟිලි ටික මිටි මොලවගෙන අත් දෙක පිටුපස්සට කරගන්නවා. පින්වත්නි, ඔහු දානයට එහෙම විරුද්ධ වීම ඔහුට සංසාරයට මහා දුකක් වුණා. බලන්න පින්වතුනි, බාලයන්ගේ ස්වභාවය හරි අපූර්වට ඉස්මතු වෙන අවස්ථාවක්.
බාලයන්ගේ ස්වභාවය හරි අපූර්වට ඉස්මතු වන අවස්ථාවක්. ඒ සිටුවරයා දන් දෙන්නේ අර පුරුෂයාගේ සල්ලි වලින් නෙවෙයි. ඔහු කරන සේවයට ඔහුට වැටුපත් දෙනවා. නමුත් පින්වත්නි, සිටුවරයා දන් දෙනවට මොහු කැමති නෑ. මැරුණා. මරණින් මතුව මේ පුරුෂයා ගිහිලි ඉපදුනා പ്രേත භවයක. කරපු හැම අකුසල කර්මයකටම Tamanට ප්‍රතිවිපාක ලැබුණා. මොනවද ලැබුණේ? ඇස් වලින් ඔරවල බැලුවා. මුළු ඇස් දෙකේම අසුචි ගලාගෙන වැටෙනවා. මේ මූණෙන් නපුරු විදියට මිනිසු දිහා බැලුවා. මේ මුළු මූණම වන වෙලා පණුවන් කඩාගෙන හැලෙනවා. ඇඟිලි ටික මිටි මොලව ගත්තා. අත් දෙක පසුපසට ගත්තා. ඇඟිලි ටික කොර වුණා. අත් දෙක වකුට වුණා. යමක් කිසිම දෙයක් ආහාරට ගන්න බැරුව අනන්ත ප්‍රමාණ දුක් විඳින ප්‍රේතෙක් බවට පත් වුණා. අදටත් පින්වතුනි ඒ പ്രേත භවයේ പ്രേතයා දුක් විඳිනවා. බලන්න පින්වතුනි, මේ අවස්ථාව මම හිතනවා මගහැරලා යන්නට නුසුදුසුම අවස්ථාවක් කියලා. මොකක් නිසාද? අද සමාජයේ බොහෝ දිනෙකට හරි වටින පණිවිඩයක් මේ ධර්ම කාරණාවෙන් ඉස්මතු කරන්න පුළුවන් නිසා. බලන්න පින්වතුනි, අපේ සමාජයේත් මිහිමය කොච්චර ඉන්නවද? සමහර අය Tamanට පින් කරගන්න අවස්ථාව නැති වුණත් ඒ පින්කම් දිහා බලලා, ඒ පින්කම් දැකලා, ඒ පින්කම් තුළින් සාදු සිතින් ඒ පින් අනුමෝදන් කරගන්නවා. සමහර අය පින්කමක ඡායාරූපයක් දැක්කත් අනුමෝදන් වෙනවා. සමහර අය පින්කම් කරන තැන් වලට ගිහිල්ලා උදව් කරලා අනුමෝදන් වෙනවා. සමහර අය ඒ තැන් වලට ගිහිල්ලා දැක බලා සාදු සිතින් අනුමෝදන් වෙනවා. නමුත් ඔය අතර පින්වතුනි, දානයට ගරහමි, දානයට අපහාස කරමි, දානයට නොඑක ආකාරයේ චෝදනා කරමි, බොහෝ අකුසල් රැස් කරගන්න බාල වූ පිරිසකුත් ඔය අතරේ ඉන්නවා. ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ නවේ කදරියා දේවලෝකං වජන්ති බාලා හවේ නප්පසංසන්ති දාන. මේ මසුරා, තද මසුර පින්වතුනි, කවදාවත් මේ දානියක පිනක් අනුමෝදන් නොකරගන්න නිසා දෙව්ලොව යන්නේ නෑ. ඒ වගේ මේ පිරිසත් පින්වතුනි දානයට ගරහලා බොහෝ අකුසල් පින්වතුනි කරගන්නවා. අපේ සමාජයේ මේ කාරණාව නම් මං හිතනවා බොහෝ තැන්වල සිද්ධ වෙන පොදු ප්‍රශ්නයක්. බොහෝ පින්කම්වල බොහෝ දෙනෙක් ඒ පින්කම් වලට ගරහලා අකුසල් කර ගැනීම. සමහර වෙලාවට විශේෂ දන් දුන්නත් බනිනවා. හාමුදුරුවන්ට දන් දුන්නත් බනිනවා. බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා කරත් බනිනවා. වෙන යමක් ඕන නෑ. භාග්‍යවතුන් වහන්සේගේ පින්වතුනි බුද්ධ පූජාවට ගරහලා අපේ සමාජයේ කී දෙනෙක් නම් අකුසල් කරගන්නවද බලන්න. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ පූජාවට ගරහලා අද බොහෝ දෙනෙක් ඉන්නවා පින්වතුනි අප්‍රමාණ අකුසල් රැස් කරගන්න. හැබැයි දන්නේ නෑ තමන් කරගන්න කර්මය සංසාරයට කොයි තරම් නම් කාලයක් දුක් විපාක ලබලා දෙන කාරණාවක්ද කියලා. සමහර වෙලාවට පින්වතුනි අපේ සමාජයේ මිනිසුන්ගේ ළඟ දරුණු ක්ලේශයක් තියෙනවා. ඒක කියනවා ඉරිසියාවේ වංචනික ධර්මයක් කියලා. මේ ඉරිසියාව නොඑක ආකාරයෙන් මිනිසුන්ගේ ළඟට එනවා. ඒකේ එක අවස්ථාවක් තමයි තවත් කෙනෙකුට යමක් ලැබෙනවට තියෙන අකමැතිකම.
තමන්ට නොලැබෙන දෙයක් තව කෙනෙකුට ලැබෙනවා කියන දැනගන්නකොට ඒකට අකමැති. ඒක ඉරිසියාවේ වංචනික ධර්මයක්. ওই කාරණාව පින්වතුනි ඉස්මතු වෙන අවස්ථා තියෙනවා. අපි ගම සමහර වෙලාවට පාරේ තොටේ හොඳ වාහන නතර කරලා තියෙනවා. සමහර අය ඉන්නවා පින්වතුනි මේ වාහනේ අයිතිකාරය අඳුරන්නෙත් නැහැ. වාහනේ කාගේද කියලා දන්නෙත් නැහැ. නමුත් පාරේ යන ගමන් අතී තියෙන දෙයකින් හරි ගලක් හරි අහුලලා අර වාහනේ ඌරගෙන යනවා. එහෙම නැත්නම් කණ්ණාඩියක් හරි කුඩු කරගෙන යනවා. සමහර අය ඉන්නවා පාරේ තොටේ යනකොට හොඳ ගෙවල් පාරේ දෙපැත්තේ හදලා තියෙනවා. ඒ ගෙවල් වලට ගල් ගහනවා. සමහරලාට දන්නේ නැහැ පින්වත්නි ඒ ගෙවල් වල ඉන්න මිනිස්සු කවුරුද කියලාවත්. නමුත් පින්වත්නි එහෙම කරන්නේ ඇයි? අර තමන්ට නොලැබෙන දෙයක් තවත් කෙනෙකුට ලැබීම කියන මෙන්න මේ කාරණාව දරාගෙන ඉන්න බැරිකම. ඒක තමයි ඉරිසියාවේ වංචනික ධර්මයක් කියන්නේ. මෙන්න මේ කෙලෙසිය ඉස්මතු වෙනවා පින්වතුනි ඔය දන් දෙන දිහා දැක්කම. දන් දෙන අවස්ථාවල් දැක්කම මේ කාරණාව අපි දකිනවා ඉස්මතු වෙනවා. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට සමහර වෙලාවට ලෞතුරා භාග්‍යවතුන් වහන්සේට විශේෂ පූජාවල් පවත්වනවා. අපි දකිනවා සමාජයේ එහෙම පුද පූජා පවත්වන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ ඔවුන්ගේ ශ්‍රද්ධාව වැඩි නිසා. නමුත් එහෙම බුද්ධ පූජාවල් සකස් කරලා තියෙනව දකිනකොට සමහර දෙනෙක් ඒකට නිඳා කරනවා. කොහොමද ඔවුන් නිඳා කරන්නේ? බුදුහාමුදුරන්ට දෙනවට බනින්නේ. නමුත් ඔවුන් කියන්නේ මේ තරම් බුදුහාමුදුරුවන්ට දෙනවට වඩා කොච්චර අර්ථවත්ද කොයිතරම් පින් සිද්ධ වෙනවද නැති බැරි කෙනෙකුට කන්න දුන්නන. අද කී දෙනෙක් ඉන්නවද කන්න බොන්න නැතුව? ඔහොම කියන අවස්ථා ඔහොම කියන අය ඕන තරම් අපේ සමාජයේ ඉන්නවා. පින්වතුනි මම මේ කාරණාව සඳහන් කළා මේ ඉරිසියාවේ වංචනික ධර්මයක් තමයි මෙතනදී ඉස්මතු වෙන්නේ. බුදුහාමුදුරන්ට එහෙම දුන්නට වඩා නැති බැරි කෙනෙකුට කන්න දුන්නා නම් ඊට වඩා හොඳයි කියලා සමහර වෙලාවට අර දන් දුන්නු කෙනාගේ හිත වෙනත් පැත්තකට හරවන්න කටයුතු කරනවා. අපි මෙහෙම දෙයක් කරමු. ඔය බුද්ධ පූජාවට බැනපු මිනිස්සයාට දවසක් අපේ ගෙදරක කෑම වේලකට ආරාධනා කරනවා. ආරාධනා කරලා අර භාග්‍යවතුන් වහන්සේට බුද්ධ පූජාව තිව්ව තරමේ ඒ තිව්ව තරමේ ප්‍රමාණී භාජනවල අර මිනිස්සයාට කෑම වේලක් දෙනවා. ඔය මිනිස්සයා පින්වතුනි මේසේ ඉඳගෙන කෑම කද්දී සමහර වෙලාවට අර අපි කියන වගේ මෝනිච්චාවට ඕනනම් කියාවි ඇයි අනේ මං වෙනුවෙන් මෙච්චර මහන්සි වුණේ කියලා. නමුත් අර බුදුහාමුදුරන්ගේ බුද්ධ පූජාවට බැනපු ටික වගේ බනිනවද? ඇයි මම වැනි තනි පුද්ගලයෙක් වෙනුවෙන් මෙච්චර කෑම හැදුවේ? හිතුන් නැද්ද අද කාලේ කී දෙනෙක් කන්න බොන්න නැතුව ඉන්නවද? ඒ මිනිසුන්ට දුන්නා නම් ඊට වඩා හොඳයි කියලා හිතුන් නැද්ද? ඇයි මම වෙනුවෙන් මෙච්චර දෙයක් කරේ මේ නැති බැරි කී දෙනෙකුට මේ ටිකෙන් කන්න දෙන්න තිබුණාද කියලා කවදාවත් පින්වතුනි ওই මිනිස්සු Tamanට දෙනකොට ওইම කතාවක් කියනවද? කියන්නේ නැහැ. අර කාරණාව සාධාරණ යහපත් දෙයක් හැටියට දැක්කනම් එහෙනම් Tamanට ලැබෙන කොටත් ඒ සාධාරණ දැක්ම එහෙම තියෙන්න ඕනනේ. නමුත් එහෙම කරන්නේ නැහැ. ඇයි Tamanට ලැබිච්ච දෙයක් නිසා Taman ඒකට සතුටුයි. නමුත් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් අර විදියට තියෙනකොට ඒකට නම් අර වගේ
බොහෝ දොස් කියනවා. පින්වත්නි, ඒ කරගන්න අකුසල කර්මය සංසාරේ කොයි තරම් නම් කාලයක් ගිහිල්ලා ගෙවන්න වේද කියලා පින්වත්නි උදාහරණකින්වත් දක්වන්න මට නම් තේරෙන්නේ නැහැ. මම එක උදාහරණයක් කතාවක් කියන්නම්. බුදුහාමුදුරන්ගේ කාලේ හිටියා පින්වත්නි ජෝතික සිටුවරයා කියලා මේ අමිතභෝගී සිටුවරේ. මේ සිටුවරයා විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේදී විපස්සී භාග්‍යවතුන් වහන්සේට මණික් වලින් කුටියක් හදලා පූජා කරනවා. මුළු කුටියම මණික් වලින් හදලා පූජා කරන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට මේ කුටිය පූජා කරනකොට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ කුටිය ඇතුළට වඩින්න නැතුව එළියට වෙලා වැඩ හිටියා. සිටුවරයා ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ වෙනුවෙන් හදපු කුටිය ඔබ වහන්සේ බාර ගන්න කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේ නැවතිච්ච කාරණාව ළඟ හිටපු ශ්‍රාවකයන් වහන්සේ නමක් දැකලා සිටුවරයාට ගිහිල්ලා කියනවා සිටුතුමනි බුදුහාමුදුරුවෝ මේ කුටිය බාරගත්තට මේකේ තියෙන එක මණිකක්වත් රකින්නවා කියලා ඔබතුමා හිතන්න එපා කියනවා. ඇයි එහෙම පොරොන්දු කරවගත්තේ? අපි හිතමු මෙහෙම සමහර මිනිස්සු ඉන්නවා පන්සලට පුටු 12 පූජා කරනවා. සමහර වෙලාවට පන්සලට ගිහිල්ලා වාඩි වෙන්න බලනකොට පුටු නැහැ. එහෙම නැත්නම් ඉදල් 10ක් පූජා කරනවා. අතු ගන්න ගියාම ඉදල් නැහැ. කියනවනේ අපි මම ගිය සතියේත් ඇවිල්ලා ඉදල් 10ක් පූජා කරලා ගියා. ගිය සතියේත් ඇවිල්ලා පුටු 12 පූජා කරලා ගියා. කොහොමේ හාමුදුරුවෝ පරිස්සම් කරන්නේ නැහැ කියලා බනිනවනේ. ආන්න ඒ වගේ දැන් බුදුහාමුදුරුවන්ගේ මේ කුටිය හදලා තියෙන්නේ පින්වත්නි මණික් වලින්. යම් කිසි දවසක බුදුහාමුදුරුවෝ බලන්නේ මුවාවෙන් යමෙක් ඇවිල්ලා අර කුටියේ තිබිච්ච මණික් ගලවගෙන ගියොත් යම් දවසක භාග්‍යවතුන් වහන්සේගේ ළඟට අර සිටුවරේ එන වෙලාවට ඒ කුටියේ මණික් නැති බව දැක්කොතින් එදාට සිටුවරයට හිතෙන්න පුළුවන් අනේ මම මේ තරම් මහන්සි වෙලා මම හදලා දීපු කුටිය ඇයි බුදුහාමුදුරන්ට රැකගන්න බැරි වුණේ කියලා. පින්වත්නි ඒ සිතුවිල්ලෙන්ම ඒ ජෝතික සිටුවරයා ඊළඟ භවය අවීචියට යනවලු. එතකොට මේ අවීචියට යන්නේ කවුද? අර තරම් මහ විශාල මණික් කුටියක් හදලා පූජා කරපු සිටුවරයා. එතකොට පින්වත්නි හිතන්න ඊතරම් මහ පූජාවක් කරපු කෙනෙක් බුදුහාමුදුරුවෝ පිළිබඳ වැරදි සිතක් උපදවාගෙන එහෙම නිරයට යන්නට පුළුවන් නම් අද මේ භාග්‍යවතුන් වහන්සේගේ විශේෂ පූජාවන් වලට ගරහන අයට පින්වතුනි සංසාරේ කොයි තරම් නම් කාලයක් ගෙවන්න අකුසල කර්ම රැස් වෙයිද? මම ඒකයි කිව්වේ උදාහරණකින්වත් ඒ ලැබෙන දුක් විපාක නම් නතර කරන්නට බෑ. කවදාවත් පින්වත්නි දානයකට කිසිම වෙලාවකට ගරහන්න එපා. කිසිම කෙනෙක් දෙන දානයට පින්වතුනි දොස් කියන්නට එපා. ඇයි ඒ දන් දෙන කෙනා තමන්ගේ තියෙන ශ්‍රද්ධාවේ උපරිම මට්ටමට තමයි ඒ දෙන්නේ. නමුත් අපිට ඕනනම් සමහර වෙලාවට අර දෙන ආකාර ඕන්ට හොඳින් කියලා දෙන්න පුළුවන්. බුදුහාමුදුරන්ට දෙනව නම් මෙහෙම දෙන්න. හාමුදුරුවන්ට දෙනව නම් මෙහෙම දෙන්න. එහෙම අර ධර්ම කාරණාවල් වලට ගැළපෙන විදියට ධර්මින් උපදේශක් ලබා දෙන්න පුළුවන්. එහෙම නැතුව තවත් කෙනෙකුට දිනේකට ගරහා කවදාවත් දොස් කියන්න එපා. ඔබට පින්වතුනි එකකින් අප්‍රමාණ කුසල කර්ම රාශියක් තමයි ඇති වෙන්නේ. මොකද පින්වත්නි ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ නමකට දෙන දානීය කොයිතරම් මහත්ඵලයිද කියලා කියනවනම් ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ රතන සූත්‍ර අට කතාවේ විස්තර කරලා තියෙනවා පින්වත්නි මුළු ජම්බු දීපේම එකට එකක් ආසන ගෑවෙන පරිදි
ආසන පනවලා ඒ සියලු ආසනවල පසේ බුදුරජාණන් වහන්සේලා වාඩි කරවනවා. යම් එරිදිමතෙක් ඒ සියලුම පසේ බුදුරජාණන් වහන්සේලාට දානයක් දෙනවා. පින්වත්නි, යමෙක් ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේටත් දානයක් පූජා කරනවා. ඒ භාග්‍යවතුන් වහන්සේට දීපු දානයේ ආනිසංස වලින් 12 කලාවෙන් එක කලාවකින් අඩක් තරම්වත් අර තරම් දන් දීපු කෙනාට ලැබෙන්නේ නෑලු. එතකොට හිතන්න, ඊතරම් පසේ බුදුරජාණන් වහන්සේලාට දන් දීලත් මේ භාග්‍යවතුන් වහන්සේ නමකට දෙන දානේ විපාක කෙනෙකුට ලබා ගන්නට බැරි නම්, පින්වතුනි හිතන්න, ලෞතුරා භාග්‍යවතුන් වහන්සේට දෙන දානය කොයි තරම් නම් මහත්ඵලයිද මහානිසංසයිද. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේට එවැනි උතුම් පූජාවක් කරන අයට ගැරහැවුති ඒ අයට ලැබෙන විපාකය කොයි තරම් බරපතලයිද කියලා අපේ පින්වතුන් හිතලා බලන්න. මොකද තමන් හරියට ධර්ම කරුණු නොදැනගෙන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මීය සම්බන්ධයෙන් මත ප්‍රකාශ කරන එක තරම් අඥාන ක්‍රියාවක් පින්වතුනි මේ ලෝකේ නැති තරම් කියලා මට නම් හිතෙන්නේ. මොකද එක වචනයක් හරි වැරද්දුවොත් හරියට බෝම්බයක් නිෂ්ක්‍රිය කරන්න යන කෙනෙකුට විසන්ධි කරන්න ඕන වයර් එකක් වෙනුවට වැරදි වයර් එකක් විසන්ධි කළොත් බෝම්බිය පුපුරන්නාසේ පින්වතුනි ඒ අයට උරුම වෙන්නේම අවීචියම තමයි. ඒ නිසා හරි පරිස්සමින් ඔබ මේ ලැබූ මනුස්ස ජීවිතේ කටයුතු කරන්න. මොකද ශ්‍රද්ධාව ඇති වෙන්නේ මේ ධර්මයේ දැනගන්න. දැන් අර අපි අහලා තියෙනවා එක කතාවක්. යමෙක් බුදුරජාණන් වහන්සේව දකින්න නම් ධර්මයේ දකින්න. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් භාග්‍යවතුන් වහන්සේව දකි ගන්න ඕන නම් ඒ කිනාට ධර්මයේ දකින්න කියලා කියනවා. ධර්මයේ තුලින් තමයි භාග්‍යවතුන් වහන්සේව පෙනෙන්නේ. සමහර වෙලාවට මේ කාරණාව අද සමාජය අපි දකිනවා බොහොම වැරදියට අර්ථකථනය කරනවා. දැන් එක උදාහරණයක් අපි සිහිපත් කළොත් සමහර අය කියනවා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවලු තමන් වහන්සේගේ පසුපස්සේ ඉන්න එපා, මේ ධර්මයේ විතරක් අවබෝධ කරගෙන ඒ පස්සේ ගමන් කරන්න. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ විතරක් යන්න කියලා. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ කිසි දවසක කිසි තැනක එහෙම කාරණාවක් සඳහන් කළා නෑ. තමන්ගේ පස්සෙන් ඉන්න එපා, ධර්මයේම පස්සේ විතරක් යන්න කියලා. එහෙනම් මේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා කිව්වේ මොකද්ද? යමෙක් ධර්මයේ දකිනවා නම් ඒ කෙනාට තමයි මාව පේන්නේ. මේ කාරණාව පින්වතුනි විස්තර කරන්න මට තේරෙන විදිහට මම උදාහරණයක් කියන්නම්. මට අවශ්‍යයි විහාරයක් හදාගන්න බාසුන්නැහි කෙනෙක් තෝරගන්න. මම අපේ දායක පින්වතුන්ට සිහිපත් කරාම ඔවුන් මට ඔන්න බාසුන්නැහි කෙනෙක් මුණ ගස්සනවා. පින්වතුනි, මම කොහොමද දන්නේ මේ බාසුන්නැහි තමයි මගේ කටයුත්තට ගැළපෙන කෙනා කියලා? මම ඒක දන්නේ නෑ. පින්වතුනි, මට මේ බාසුන්නැහි මගේ කටයුත්තට ගැළපෙනවද කියලා හරියටම බලා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒ බාසුන්නැහි මට කියන්න පුළුවන්, ස්වාමින් වහන්සේ මම මේ තැන්වල විහාර ගෙවල් හදලා තියෙනවා. ඔබ වහන්සේ විහාර ගෙවල් ටික බලන්න, ඒක බැලුවම ඔබ වහන්සේට මම කවුද කියලා තේරෙවි. එතකොට මම මේ විහාර ගෙවල් දිහා දකිනකොට, ඒවායේ තියෙන නිර්මාණ දිහා දකිනකොට මට වැටහෙනවා ඒ විහාර ගෙවල් වල තියෙන නිර්මාණ තුළින් මේ බාසුන්නැහි මොන වගේ ශූරත්වයක් තියෙන කෙනෙක්ද කියලා. එතකොට මම මේ බාසුන්නැහිව දැක්කේ කොතනින්ද? අර විහාර ගෙවල් වලින්. ඒ වගේ තමයි නිකම් බුදුරුව දැක්ක පමණි, අපි උප්පත්තියෙන් බෞද්ධ පමණි
කවදාවත් පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ නොදන්නාකම නිසා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පින්වතුනි ඇති කරගන්නේ ශ්‍රද්ධාව. දැන් අපි සමහරලාට දැකලා තියෙනවා සමහර මිනිස්සු උප්පත්තියෙන් බෞද්ධ. අර තමන් බෞද්ධ නිසා තමන්ගේ ආගමට කවුරු හරි කෙනෙක් බණිනවට තමන් කැමති නැහැ. ඒක පින්වතුනි සාමාන්‍ය දෙයක්. අපි හිතමු සමහර වෙලාවට මේ තමන්ගේ කමට මගේ කියන මමත්වයෙන් අල්ලගන්න දේවල් වලට යමෙක් කවුරු හරි විරුද්ධ වෙනවනේ ඒකට අකමැති. හැබැයි ඒ විරුද්ධ වෙන අය පන්සලකට යන්නේවත් බුදුන් වදින්නේවත් භාග්‍යතුන් වහන්සේට පුද පූජා පවත්වන්නේවත් බණක් අහන්නේවත් නැති වෙන්න පුළුවන්. හැබැයි විරුද්ධයි. ආන් එහෙම මේ බුදුහාමුදුරුවන්ගේ රූපය දැකූ පමණින් කවදාවත් භාග්‍යතුන් වහන්සේ වැටහෙන්නේ නැහැ. මේ ධර්මය ගැඹුරට හදාරගෙන යන කෙනාට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ කවුද කියලා හරි අපූර්වට තේරුම් කරගන්න පුළුවන්. ගැඹුරට හදාරගෙන යනකොට අපි හිතමු මේ දහම් සාගරය මහා සාගරය වගේ කියලා. ඒ කෙනාට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ගුණ වැටහෙන්න පටන් ගන්නවා. හරියට කොහොමද කියලා කියනවා නම් ශ්‍රද්ධාවෙන් පෘථග්ජන භාවයේ ශ්‍රද්ධාවෙන් ඉහළටම යන කෙනාට බුදුරජාණන් වහන්සේගේ ගුණ බඹ 9ක් තේරෙනවා. තවත් ගැඹුරට මේ ධර්මය හදාගෙන යන කෙනාට භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සෝවාන් ඵලය ලැබුවම ගැඹුරට බඹ 10ක් තේරෙනවා. තවත් ගැඹුරට මේ ධර්මය හදාරගෙන යනකොට සකදාගාමී වෙනවා. ආන් ඒ සකදාගාමී වෙන කෙනාට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ගුණ බඹ 20ක් තේරෙනවා. අනාගාමී කෙනාට බඹ 30යි, රහතන් වහන්සේට බඹ 40යි. එතකොට පින්වතුනි මෙහිම ගැඹුරට යන්න තමයි ඒ කෙනාට ධර්මයේ තුලින් බුදුරජාන් වහන්සේ පේන්නේ. අන්න ඒකයි කිව්වේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් ඒ කෙනා මාව දැක්ක වගේ කියලා. ඒ නිසා පින්වතුනි ධර්මය අවබෝධ කරගන්න මේ භාග්‍යවතුන් වහන්සේ නම් අති උත්තම රත්නය මොන වගේද කියලා පින්වතුනි ඔබට මනාවට තේරුම් කරගන්න පුළුවන් වෙයි. ඒකයි සඳහන් කළේ ධර්මය දකින්ද ඒ තුලින් පින්වතුනි ඔබට බුදුරජාන් වහන්සේ කවුද කියලා වැටහෙවි. අන්න එහෙම වටහාගත්තු අය පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ළඟට යන විදිය වෙනස්. භාග්‍යවතුන් වහන්සේට සත් වන්දනා කරන විදිය වෙනස්. භාග්‍යවතුන් වහන්සේට පුද පූජා කරන විදිය වෙනස්. පටන් ගන්නකොට කරපු විදිය නෙවෙයි අවසාන මොහොත දක්වා යනකොට. මෙන්න මේ කාරණාව පින්වතුනි ඔබත් තේරුම් කරගන්න. එහෙම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් දැකලා එහෙම ශ්‍රද්ධාව ඇති කරගත්තු ශ්‍රද්ධාවන්තයෝ අද පින්වතුනි බොහෝ දෙනෙක් ඉන්නවා භාග්‍යවතුන් වහන්සේට අප්‍රමාණ පුද පූජාවල් පවත්වන. මගේ මේ ඇස් දෙකටම දැකලා තියෙනවා. සමහර ගෙවල් අපි දැකලා තිනවා ලංකාවේ ගෙදර බිත්තියක ලෑල්ලක් ගහගෙන වීදුරු කෑල්ලක් සවි කරගෙන බුදු පිළිමයක් තියාගෙන වඳින මිනිස්සු. එහෙම බුදුහාමුදුරුවන්ට ස්ථාන වෙන් කරලා තියෙන රටේ දැන් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දැනගෙන ඒ භාග්‍යවතුන් වහන්සේට කොච්චර මිනිස්සු කැප වෙලා ඉන්නවද කියලා කියනවා නම් පින්වතුනි බිත්තියේ පොඩි කොටසක් වෙන් කරපු භාග්‍යවතුන් වහන්සේට වෙන් කරපු රටේ අද මගේ ඇස් දෙකටම දැකලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේට පින්වතුනි තමන්ගේ ගෙදර එක කාමරයක්ම වෙන් කරලා සමහර ගෙවල් වල කාමර වායු සමීකරණය කරලා තමන්ටවත් නැති තරම් සැප එහෙම සැප පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට දීලා තියෙනවා. එතකොට හිතන්න මොන තරම් ශ්‍රද්ධාවක් මොන තරම් ගෞරවයක් මොන තරම් වටිනකමක් භාග්‍යවතුන් වහන්සේට පින්වතුනි ඒ අය දීලා තියෙනවද? එයි එහෙම දෙන්න හිතෙන්නේ භාග්‍යවතුන් වහන්සේව ධර්මයේ තුලින් දැකපු නිසා. ඒ ධර්මයේ තුලින් දකින අය පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට කරන සත්කාර සම්පූර්ණයෙන්ම වෙනස් විදියකටම තමයි කරන්නේ. මොකද ඇති කරගන්නව ජීවමාන ශ්‍රද්ධා, ජීවමාන
සංඥාවක්. එක උදාහරණයක් සඳහන් කරනවා නම් දවසක් මම මේ වගේ බුදුරජාණන් වහන්සේට ජීවමාන සංඥාවෙම පුද පූජා පවත්වන නිවසකට වැඩම කළා. ඒ නිවසේ බොහෝ දිනෙක බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් දැකලා හිතාගන්නවත් බැරි අප්‍රමාණ ශ්‍රද්ධාවකින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් කටයුතු කරන්නේ. හරියට බුදුරජාණන් වහන්සේ ගෙදර වැඩ ඉන්නා සමාන ලෙස. පින්වත්නි, ඒ බුදු කුටියට මටත් යන්න භාග්‍යයක් ලැබුණා. යනකොට මමම දැක්කා ඒ ශ්‍රද්ධාවන්ත පිරිස බුදුරජාණන් වහන්සේට කරපු පූජාවල් පිළිබඳව. පින්වත්නි, හරිම අපූර්වයි පුදුම ශ්‍රද්ධාවක් අපේ හදවත් තුළ ඇති වෙන්නේ. යනකොටම සුවඳ පූජාවක් කරා. අපි සමහර වෙලාවට සුවඳ පූජා කරන්න පාවිච්චි කරන්නේ හඳුන් කූරු. හඳුන් කූර කියලා කියන්නේ මොකද්ද? සැබෑම හඳුන් කූර නම් හඳුන් ගහේ අරටුවෙන් ලබා ගන්න කූරට තමයි හඳුන් කූර කියන්නේ. නමුත් දැන් අපි තියෙන හඳුන් කූර හදලා තියෙන මොනවයින්ද කියලා අපි දන්නවා හොඳට. ඒ හඳුන් කූරක් පූජා කරා කියලා පින්වතුනි පව් සිද්ධ වෙන්නේ. නමුත් Tamanට ලැබෙන විපාකී අඩුපාඩුකමක් නම් තියෙන්න පුළුවන්. ආනිසංසවල අඩුපාඩුකමක් තියෙන. හැබැයි එහෙම හඳුන් කූරක් පූජා කරා කියලා කවුරුත් හිතන්නේ පණි මට පව් සිද්ධ වෙනවා කියලා. පව් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් වෙන්නේ මොකද්ද? අඩුපාඩුවක් ඇති වෙනවා ආනිසංසවල. නමුත් මේ ගෙදර ලෞතර භාග්‍යවතුන් වහන්සේට පින්වතුනි පූජා කරේ සුවඳ බෝතලයක්. ඒ සුවඳ බෝතලෙන් සුවඳ බුදුරජාණන් වහන්සේට විහිදවනවා. ඔන්න යනකොටම සුවඳ බෝතල් කිහිපයක් තියෙන තැනකින් එක සුවඳ බෝතලයක් ගත්තා. අරගෙන ඔළුවස්සේ දොරේ ඔළුවස්සට ජනේලේ ඔළුහව්වලට සුවඳ ස්ප්‍රේ කරගෙන ගියා. මං ඇහුවා මේක ඇයි එහෙම කළේ කියලා. එතකොට ඒ ශ්‍රද්ධාවන්ත පිරිස දුන්නු පිළිතුර තමයි මේ දොරවල් අරිනකොට මේ දොරවල් වලින් වාතය යනවා ඇතුළට. ඒ යන වාතය භාග්‍යවතුන් වහන්සේ ගැඟේ ස්පර්ශ වෙනවා. මම හිතින් හිතනවා කියනවා මේ හමන වාතය සුවඳවත් වාතයක් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරේ ස්පර්ශ වේවා කියලා. ඊළඟට ඒ බෝතලේ පැත්තකින් තෙලා තවත් සුවඳ බෝතලයක් ගත්තා. ඒ බෝතලේ අරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආසනේ යටට ඉහගෙන ගියා. 4 ස්ථානේ පැදකුණු කරගෙන වටේට ඉහගෙන ගියා. එතකොට මම ඒ වෙලාවේ ඇහුවා ඇයි මේක කළේ? භාග්‍යවතුන් වහන්සේගේ පාදික මුලටයි මේ සුවඳ ස්ප්‍රේ කරේ කියලා කිව්වා. සුවඳ පූජාව කරේ කියලා කිව්වා. ඊළඟට ඒ බෝතලේ පැත්තකින් තව බෝතලයක් ගත්තා. ඒ වෙලාවේ ඒ බෝතලේ අරගෙන බුදුරජාණන් වහන්සේගේ හිස මුදුනට උඩට වෙන්න සුවඳ ස්ප්‍රේ කරා. සුවඳ පූජාව කරා. ඒ ඉහළට යන සුවඳ පින්දු බුදුරජාණන් වහන්සේගේ මුළු ශරීරයම පින්වතුනි තෙමාගෙන පහළට වැටුණා. මං ඇහුවා ඒක මොකටද කරේ? භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයට සුවඳ පූජාවක් කරා කිව්වා. ඊළඟට සවත් සුවඳ බෝතලයක් ගත්තා. සුවඳ බෝතලය අරගෙන මේ ඒ කාමරේ හැම තැනටම උඩට වෙනිහගෙන ගියා. මං ඇහුවා ඒක මොකටද? එතකොට කිව්වා මම හිතනවා කියනවා අතීතේ යම්තාක් බුදුවරු වැඩ හිටියානම් ඒ සියලු බුදුවරු මගේ පූජාව දකින්නේ නැති. දැකලා මේක අදිෂ්ඨාන කරන්නේ නැති. ඒ සියලු බුදුරජාණන් වහන්සේලා මේ කුටියේ වැඩ ඉන්නවා කියන සංඥාවෙන් කිව්වා මම මේ කාමරේ හැම තැනකටම ඉහළට සුවඳ පූජාව කරේ කියලා කිව්වා. ඊළඟට තවත් සුවඳ බෝතලයක් ගත්තා. ඒක අරගෙන දොර අරින ලොක් එකට එහෙම නැත්නම් ජනේලේ අරින ඒ හැන්ඩල් එකට පින්වතුනි සුවඳ ස්ප්‍රේ කරගෙන ගියා. මං අහුවා ඒක මොකටද? එතුමා සඳහන් කළා
බුදුරජාණන් වහන්සේ මේ කුටියේ මෙන්න මේ තැන් අල්ලනවා කියලා මට හිතෙනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ යම් තැනක් ස්පර්ශ කරනවා නම් ඒ තැන සුවඳවත් වෙන්න ඕනේ කියලා හිතලා කිව්වා මම මේ සුවඳ පූජාව කරන්නේ. පින්වතුනි දැකපු මට මේ කහගෙන ඉන්න ඔබට පුදුම ශ්‍රද්ධාවක් හිතට උපදින්නේ නැති. ඒක අහගෙන ඉන්න ඔබට ඇතිවෙන ශ්‍රද්ධාව කොහොමද මේ දැස් දෙකෙන්ම දැකපු මට ඇතිවෙන ශ්‍රද්ධාව කොච්චරද කියලා හිතන්නකෝ. පුදුමාකාර ශ්‍රද්ධාවක්. ඒ ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත පිරිස කරපු සුවඳ පූජාව දැක්කම ඇති උනේ. මමත් ඒ වෙලාවේ ගිහිල්ලා කල්පනා කරා එහෙම සුවඳ පූජාවක් බුදුරජාන් වහන්සේට කරන්න. ඒ නිසා සුවඳ බෝතල් කිහිපයක් අරගෙන මම බැලුවා ඡායාරූප කරගන්න. එක බෝතලයක් ගත්තා. ඒ බෝතලේ වටිනකම රුපියල් 11000යි. ඒ බෝතලේ පැත්තකින් ඉඳලා තව බෝතලයක් ගත්තා. ඒ බෝතලේ වටිනකම පින්වතුනි රුපියල් 26000යි. මාසයකටයි පින්වතුනි සුවඳ පූජාවල් ටික කරන්නේ ගෙදර. මාසෙකට බුදුරජාණන් වහන්සේට කරන සුවඳ පූජාව ඔච්චර වටිනවා නම් අපේ පින්වතුන් හිතලා බලන්න භාග්‍යතුන් වහන්සේට දෙන දානි කොච්චර උසස් ඇද්ද? බුදුරජාණන් වහන්සේට පූජා කරන මල් ටික කොච්චර උසස් ඇද්ද? භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කුටිය කොච්චර වටිනවද කියලා අපේ පින්වතුන්ම තීරණය කරලා බලන්න සුවඳ පූජාව ඔච්චර අග්‍රනම්. මේක පින්වතුන් ඇති වෙන්නේ මොන වගේ කෙනෙකුටද? ධර්මීය තුලින් මනාකොට භාග්‍යතුන් වහන්සේ දැකපු අය. ඒකයි මම සඳහන් කරේ බුදුරජාණන් වහන්සේව ධර්මීය තුලින් දකින්න අද කාලන සමහර වෙලාවට එහෙම යන අය කියන්නේ බුදුහාමුදුරන්ට වඳින්න එපා, පුද පූජා පවත්වන්නට එපා, ඒවා කරන්න ගියාම නිකන් කාලය යනවා. මේවා බුදුහාමුදුරු කියලා කියන්නේ අනිත්‍යයි. අපිට බුදුහාමුදුරු දේශනා කරලා තියෙන උන්වහන්සේට වැඳ ඉන්න නෙමෙයි. මෙහෙම සමහර වෙලාවට කියනව අහලා ඇති. පින්වතුනි බුදුරජාණන් වහන්සේට යමෙක් පූජා හරියට පවත්වන්නේ මනාකොට ශ්‍රද්ධාවක් ධර්මයේ තුලින් ඇති කරගත්තු අය පමණයි. ඒ නිසා පින්වතුනි එහෙම පුද සත්කාර කරන පූජාවල් වලට කවරදාකවත් පින්වතුනි ගරහන්න එපා. මොකද ඒ ගරහීම තුල ඔබට ඇති වෙන්නේ මහා බරපතල අකුසල කර්මයක්. මම මේ සඳහන් කළේ මේ වෙලාවේ මම මතක් කළා මුලින් මේකයි මේ අවස්ථාව මගහැරලා යන්න හොඳ නැති විස්තර කළ යුතුයම කාරණාවක් කියලා. පින්කම් වලට ගිහිල්ලා සමහර දිනෙක පින් අනුමෝදන් වෙනවා. සමහර දිනෙක ඒ පින්කම් දිහා දැකලා බොහෝ අකුසල කර්ම කරගන්නවා. මෙන්න මේ කාරණාව පින්වතුනි හරි අපූර්වට විස්තර කරපු අවස්ථාවක් තමයි මේ මොහොත. අර පුද්ගලයා දන් දෙන තැන දිහා පෙන්නලා පින්වතුනි පින සිද්ධ කරගෙන දෙවියෙක් වෙලා ඉපදුනා. අර පුද්ගලයා දානයට ගරහලා ප්‍රේතෙක් වෙලා ඉපදුනා. එහෙමනම් පින්කම් පිළිබඳ හිතනකොටත් අපි හරි පරිස්සම් වෙන්නට ඕන. මොකද නැත්තම් අපිට බොහෝ අකුසල කර්ම ඒ තුලින් සිද්ධ වෙන්නට පුළුවන් නිසා. පින්වත්නි දවසක් අංකුර කුමාරයා ගැල් 1000ක් එක විලදාම යනවා. යනකොට ඒ වෙලාවේදී අංකුර කුමාරයාට යන්න උන වැලි කාන්තාරයක් මැදි. යනකොට ගෙනිච්ච ජලය ඉවර වුණා. ඒ වෙලාවේ පිරිස යොමු කරලා ජලය හොයාගන්න හදනකොට අර වෘක්ෂ දෙවියෝ මේක දැක්කා. දැකලා අංකුර කුමාරයා Tamanට ගොඩාක් උදව් කරපුව බව තේරුම් අරගෙන ඒකට ප්‍රතිඋපකාරයක් කරන හොඳ වෙලාව කියලා සියලු දෙනාම තමන්ගේ නුගරුක්ෂ මූලයට ගෙන්නවගෙන එහි කඳවුරු බඳවල එහි නවාතැන් හදලා දුන්නා. ඊළඟට සියලු දෙනාටම තමන්ගේ දකුණු අත දිගු කර කර ඉල්ලන හැම දෙයක්ම ලබලා දුන්නා. අංකුර දෙවියෝ ගිහිල්ලා අංකුර කුමාරයා ගිහිල්ලා අර දෙවියන්ගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේට මෙතරම් ආනුභාවයක් ලැබුවේ මොනතරම් පින්කමක් කරලාද කියලා. එතකොට කියනවා මිත්‍රය
මම මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ මෙන්න මෙහෙම පින්කමක් කරා. ඒකේ ආනිසංසය මට මේ ලැබුණේ. අංකුර කුමාරයා කල්පනා කරා දන් දෙන තැනක පාර පෙන්න ලැබූ ආනිසංසයේ මෙපමණ නම් එහෙම දන් දෙනකොට ඒ කෙනාට ලැබෙන ආනිසංසය කොච්චර උසස් ඇස්ද කියලා හිතලා පින්වතුනි ඒ මොහොතේදීම පහවදා උදෑසනම පිරිසත් එක්ක තමන්ගේ රටට ගිහිල්ලා යොදුන් 12ක ලිබ්බන්දවල ගැල් 60000ක ධනය අරගෙන පින්වතුනි මුළු රටටම අවුරුදු 10000ක් කන්න දුන්නා. එහෙම දන් දීලයි අංකුර දිවි පුත්‍රයා නමින් අපේ බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට වඩිනකොට ඒ දිවි පුත්‍රයා මුණ ගැහුණේ. ඊළඟට ඉන්දක දෙවියන්ගෙන් අහනවා ඔබ කරපු පින්කම මොකද්ද කියලා. ඉන්දක දෙවියෝ කියනවා ස්වාමීනි මම මනුෂ්‍ය ලෝකේ දුප්පතෙක් වෙලා හිටියේ දවසක් හිඟමනට යමක් ලැබිලා ඉන්නකොට අනුරුද්ධ හාමුදුරු පිණ්ඩපාතේ වැඩියා මම උන්වහන්සේට මට ලැබිච්ච ආහාරයෙන් බත් හැන්දක් පූජා කරා. ඒ කරපු පිනේ ආනිසංසේනොයි ස්වාමීනි මම මේ දෙව්ලොව උපන්නේ. නමුත් ඉන්දක දෙවියෝ බුදුහාමුදුරන්ගේ ළඟින්ම වැඩ හිටියා. අරතරන් අමාරුවෙන් අවුරුදු 10000ක් දන් දීපු අංකුර දෙවිය පුත්‍රයාට යොදුන් 12ක් පස්සට යන්න වුණා. හේතුව මෙතන සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ දානීය කානිසංස මහත්ඵල මහානිසංස වෙන්නට නම් දායකයා ප්‍රඥාවන්තයෙක් වෙන්නට ඕන. දෙන දේ පිරිසිදුව සපයාගත්තු ධනයක් වෙන්නට ඕන. ඊළඟට ලබන ප්‍රතිග්‍රාහකයා ගුණ අධික කෙනෙක් බවට පත් වෙන්නට ඕන. එතකොට ඉන්දක දෙවියන්ගේ දාණයට වඩා අංකුර දෙවියන් අච්චර අමාරුවෙන් දන් දීලත් ඒ දානි ආනිසංස අඩුවුනේ මොකක් නිසාද? ලැබපු ප්‍රතිග්‍රාහකයෝ දුස්සීල පිරිසක් ලැබිච්ච නිසා. ඒ නිසා පින්වතුනි මේ අංකුර දිව්‍ය පුත්‍රයාගේ මේ කතාව තුළින් ඔබත් වටහා ගන්න ලැබූ මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළ පුළුවන් තරම් කැප වෙලා වෙහෙස මහන්සි වෙලා තමන්ගේ සංසාරයට උපකාරයක් වෙන මහ කුසල් කරගන්න. මොකද කොයි මොහොතේ අපේ ජීවිතයට මරණය උදා වේද කියලා අපට වෙලාවක් කියන්නට බැරි නිසා. එහෙමනම් අද කාලයත් අපට බොහෝ සිංගත වෙලා තිබෙන නිසා අපි දේශනාව නිමාවටපත් කරනවා. මේ කාරණාව ඇතුළේ අපි බොහෝ කරුණු සාකච්ඡා කළා විනත් පැතිකඩයන් ඔස්සේ. ඒ සියලු කරුණු සාකච්ඡා කළේ ඒවා විස්තර කිරීම ඔබ හැම දිනාටම වටිනාකමක් තියෙන නිසා. එහෙමනම් ඔබටත් මේ ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළ බොහෝ කුසල් දහම් වඩාගෙන නිවන් දකින ජීවිතය දක්වාම භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දැනගෙන භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන්නට හැම භවයකම භාග්‍යවතුන් වහන්සේම සරණ යන්නට ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරනවා. හොඳ එහෙමනම් අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට සිදු කරන්නට වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් බොහෝ දිනෙකට දහස් ගණන් පිරිසට ධර්මයේ දේශනා කරවන්නට මේ උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ හෝකන්දර පදිංචි නදීරා විජේකෝන් මහත්මිය ඇතුළු පින්වතුන් පිරිස. ඒ පිරිසගේ ප්‍රධාන අරමුණ තමයි බදුල්ල මයිලගස්තැන්නේ පදිංචිව සිට 2020 මාර්තු 6 වන දින අභව ප්‍රාප්ත ප්‍රේමරත්න විජේකෝන් ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීමට එතුමාට මේ පින් අනුමෝදන් වේවා. ඒ ආදරණීය පියාණන්ගේ භවගාමී ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම නාලිනී විජේකෝන් ආදරණීය මෑණියන්ටත් මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ මෑණියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා. ඒ වගේම පුබුදු විතානගේ ආදරණීය ස්වාමි පුතුණුවන්ටත් ඒ වගේම තිවෙන් විතානගේ ආදරණීය පුතුණුවන්ටත් නිදුක් බව නිරෝගී බව සැලසේවා.
ඒ වගේම සැමියාගේ මව පියා ඇතුළු සියලු සහෝදර සහෝදරියන්ටත් නෑදෑ හිතවතුන්ටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ආනුභාවයෙන් නිදුක් භව නිරෝගී භව සැලසේවා. ඒ හැම දිනාටම මේ සියලු කුසල ධර්මයේ බලයෙන් සියලු බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම ස්වර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් වේවා කියලා අපි මේ වෙලාවේ සාදුකාර දීලා ආශිර්වාදේ කරනවා. දේශකයාණන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධයේ පිණසම මේ ධර්ම දානමේ පින්කම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වයේ දරන නදීරා විජේකෝන් මහත්මියටත් මේ උතුම් ධර්ම දානමේ අති උදාර කුසල ක්‍රියාවේ අනුභවයෙන් නිදුක් භව නිරෝගී භව සැලසේවා. අද දහසක් පිරිසක් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. ඒ අයට මනා ධර්ම දානයක් ලබා දෙන්නටයි මේ දායකත්වයේ දරුවේ. ඒ තුලින් අප්‍රමාණ කුසලයක් තමන්ගේ සසර ජීවිතයට අනුමෝදන් වෙනවා. ඒ කුසලොත් අනුමෝදන් කරගෙන මෙලව තවත් බොහෝ පින් දහම් කරගෙන සසර ගමන සූපපත් කරන්නට එතුමියටත් මේ සියලු කුසල ධර්මියෝ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් උදාාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් මෙවන් උතුම් සද්ධර්ම දේශනාවන් වලට නිරන්තරයෙන් අපව ධර්මයෙන් පෝෂණය කරන මාගේ ගුරු දේවයාණන්ටත් මිපින් බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මියගිය මාගේ පියාණන්ටත් එවැගේම මාගේ ආදරණීය මෑණියන්ටත් මා පැවිදි කරපු ගුරු දේවයන් වහන්සේටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනකට සිව්පස දානින් උපස්ථාන කරපු සියලු පින්වතුන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ බදුල්ල මයිලගස් තැන්නේ පදිංචිව සිට 2020 මාර්තු මාස 6 වන දින අභාව ප්‍රාප්ත වූ ප්‍රේමරත්න විජේකෝන් ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. මෙම පින්කම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඕකන්දර පදිංචි නදීරා විජේකෝන් මහත්මියයි. එතුමියටත් එතුමියගේ පවුලේ සියලුම දෙනාටත් සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. එමෙන්ම අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේටත් මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිසම මෙම දේශනාව හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව සඳහා දිනයක් වෙන් කරවා ගන්න. 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් කතා කර අදම ඔබේ දායකත්ව ධර්ම දේශනාව වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.
දිනපතා නමුතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.